අපි දෙවියන් වහන්සේගේ වචනය කියනවා. ඉතින් කාසුදු දෙවියන් වහන්සේගේ වචනය ආවම දෙතරින් ඔක්කොම අද කැමති දෙවියන් වහන්සේගේ වචනය කොහොමද සූකටි කට්ටිය ඔබ කැමති? ආමෙන්. හalleluya. එකම ආත්මයන් වහන්සේ අපි පෙරලගන්න යනවා. කොලොසි පොතේ පළවෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදය. කොලොසි. Colossians chapter 1 verse number 27. Hallelujah. ඉතින් මම ඔබට කියවන්න යනවා හොඳට අහගන්න. අන්‍ය ජාතීන් අතරේ තිබෙන මේ රාසේ තේජස් සම්පත කිවෙක්ද කියා දෙවියන් වහන්සේ ශුද්ධවන්තයන්ට දන්වන්නට කැමති වූසේක. ඒ වනාහි තේජස්සේ බලාපොරොත්තු වන නුඹලා තුල සිටින ක්‍රිස්තුස් වහන්සේ. නුඹලා තුල සිටින ක්‍රිස්තුස් වහන්සේ. වචනේ අපි අයිතනේ කරන්න යනවා. 27 වෙනි පදයේ පළවෙනි කොලොසි පළවෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදය ඒ ස්ථානයේ කියනවා අන්‍ය ජාතීන් අතරේ තිබෙන අන්‍ය ජාතීන්. දැන් හොඳ ප්‍රශ්නයක්. අන්‍ය ජාතීන් අපි ජේසුස් වහන්සේගේ කුරුසේ පූජාව කරනු කොටගෙන දෙවියන් වහන්සේ ඉක්ුතුනේ කාටද ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කරනවා නෑ නමුත් දැන් දෙවියන් වහන්සේගේ සෙනගක්ව වෙලා ඉන්නවලු. හalleluya ශාසනාවේ. එතකොට අද දෙවියන් වහන්සේ කුඩාමගේ සැලකිලි නෙවි අන්‍ය ජාතින්ට දක්වන්නේ. හalleluya. ආමෙන්. එක හැන්දෙන් තමයි අපි ඔක්කොමට බෙදන්න යන්නේ. හalleluya. දෙවියන් වහන්සේ එක හැන්දෙන් අපි ඔක්කොමට බෙදන්නේ. දෙවියන් වහන්සේ පැති ගන්න කියන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ නම ප්‍රේමයයි. හalleluya. මේ ස්ථානයේ කියනවා अन्य जातीन अतर තිබෙන රහස තේජසේ රහස සම්පත කිවෙන්නේ කියා දෙවියන් වහන්සේ සුද්ධවන්තයන්ට තන්වන්නට කැමති වූ සුද්ධවන්තයන්. හalleluya. කොහොමද අපි වදගෙන හalleluya. සුද්ධ ඔබ සුද්ධවන්තයෙක් දෙවියන් වහන්සේ තුළ කිසිම පාපයක් නැහැ. ඔබ පාපිෂ්ඨයෙක් නෙවෙයිලු. Hallelujah. ඔබ පාපිෂ්ඨයෙක් නෙවෙයිලු. Hallelujah. ඔබ සුද්ධවන්තයෙක් දෙවියන් වහන්සේට ආමෙන් කියන්න. දෙවියන් වහන්සේට ඔබ සුද්ධවන්තයෙක්. තවත් ස්වාමීනි කියන්න ඕනේ ස්වාමීනි මම පෞකාරයෙක් අයියෝ මට සමාව දෙන්න අගයන්ට මඩේ දාලා හොදනවා වගේ අඳුම නෙමෙයි. අපි දෙවියන් වහන්සේ කියනවා අපි දැන් දෙවියන් වහන්සේට සුද්ධ සෙනගක්ලු. දෙවියන් වහන්සේ අපිව අවතන්නේ කොහොමද? සුද්ධවන්තයන්. හalleluya. කොහොමද අවතන්නේ? සුද්ධවන්ත. ඔබ තවත් පෞකාරයෙක් නෙමෙයි. අපේ දිනපතා අපේ සිතේ වචනේ ක්‍රියාවෙන් අපි නොදැන දැන අපි අතින් පසුබිම් වෙනවා. මම පාස්ටර් කෙනෙක් කියලා පසුබිම් වෙනවා. එතකොට මම මොකද කරන්නේ? දෙවියන් වහන්සේගේ දිනපතා මගේ පාපිෂ්ඨ ක්‍රියාවන් වලට මම පසුතැවෙන්න ඕනේ. ඒක පසුතැවීම පාපිෂ්ඨ ක්‍රියාවලට. මොකද දෙවියන් වහන්සේට අපි අපේ පව් කියලා දෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා යෙසායා පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ කියනවා අපේ රතුවට තියෙන පාපය හිමටත් වඩා දෙවියන් වහන්සේට සුදු කරන්න පුළුවන්. හalleluya. ඇයි සුදු කරන්න පුළුවන්? ඇයි උන්වහන්සේට අපේ අද දවසේ වෙන පාපය මකන්න පුළුවන්? මොකද අපි අදහන අපි විශ්වාස කරන අපිව ගැලවුව ඒ නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවමානයි. හalleluya. උන්වහන්සේ මැරිලා නැවත නැගිට්ටු වෙන්න අපේ දෙවියන් වහන්සේ අපි විශ්වාස කරන යේසුස් වහන්සේ මැරිලා පොළවට පස් වුණා. අපිට අද පාපයට සමාවක් නැහැ. හalleluya. නමුත් අද දවසේ අපිට පාපයට සමාව තියෙන්නේ අපේ යේසුස් වහන්සේ මැරිලා නැවත නැගිට්ට නිසා. උන්වහන්සේගේ ලේ බයිබලයේ කියනවා තාමත් බලවත්ලු අපේ රතුවට
Amen. Hallelujah. Amen. ඒක හොඳ ස්ටේට්මන්ට් එකක් නේද ස්වාමීන් වහන්සේගේ. උන්වහන්සේ කියන මේ ස්ථානයේ ශුද්ධවන්තයන්ට දානවන්ට කැමුසේගේ වනාහි තේජසේ බලාපොරොත්තු වන නුඹලා තුල සිටින ක්‍රිස්තුස් වහන්සේ. මෙන්න මේක තමයි අද වචනේ මට කතා කරන්න. නුඹලා තුල සිටින ක්‍රිස්තුස් වහන්සේ. අද උදාහරණ කෙනෙක් කියනවා හදවතේ ඉන්නේ ස්වාමීන් පුරුෂයා නැත්නම් භාර්යාව නැත්නම් දරුවා තමයි හදවතේ ඉන්නේ නේද? ඔයගොල්ලෝනේ ඔයගොල්ලන් වැඩිම කැමති. නැත්නම් දේපල රත්තරන් බොරු වාහන මුදල් ඒකට තමයි කැමති. නව ස්වාමීන් වහන්සේ අද ඔබ විශ්වාස කරන උන්වහන්සේ කියනවා මම නුඹ සමග නුඹ තුල හalleluya. උන්වහන්සේ ගෙදර කාමරයක නෙමෙයි නවතිලා ඉන්නේ. උන්වහන්සේ ඔබ නිදිය ගන්න ඇඳේ අනිපත්‍ය නෙමෙයි ඉන්නේ. උන්වහන්සේ ඔබේ වාහනේ නෙමෙයි ඉන්නේ. උන්වහන්සේ ඔබේ උළුවස්සේ නෙමෙයි ඉන්නේ. උන්වහන්සේ ඔබේ පෙට්ටගමේ නෙමෙයි ඉන්නේ. උන්වහන්සේ ඉන්නේ උන්වහන්සේගේ මිලදී ගත්ත දරුවන්ගේ ශරීර තුල උන්වහන්සේ වාසය කරන්නේ. අද ඔබේ ජීවිතේ උන්වහන්සේ ඉන්නවා. හalleluya. හalleluya. කොහොමද උන්වහන්සේ අපේ ජීවිතවලට ආවේ? ඔබ සමහර වෙලාවට පාස්ටර් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මම හැමදාම කියනවා වගේ ඔබ රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය මොකක්ද? ඔබේ සිතින් විශ්වාස කරලා මුඛේ ප්‍රකාශ කරපු මොහොතේ ස්වාමීන් වහන්සේ ආවා ඔබ සමග ඔබ තුල ජීවත් වෙන්න. හalleluya. ඔබ සමග ඔබ තුල ජීවත්. ඔබ සිතින් විශ්වාස කිරීම දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ඒක ඔබේ ධර්මිෂ්ඨකමද? ඔබ මුඛයෙන් ප්‍රකාශ කරපු දේ ඔබේ ගැලවීමද? හalleluya. එතකොට ඔබ ගැලවුණා. ඔබ ඇලවිලා හිටිය ලෝකයට ඔබ අන්‍ය ජාතිකයෙක් වෙලා හිටියේ. නමුත් යේසුස් වහන්සේ මගේ ස්වාමීන් වහන්සේ යේසුස් වහන්සේව තුන්වෙනි දෙවියන් වහන්සේ මානවකේ නැගිටුවා මම සිතින් සකලකට ප්‍රකාශ කරපු මොහොතේ ක්‍රිස්තුස් වහන්සේ ආවා ඔබේ හදවත තුල වාසය කරන්න. හalleluya. එතකම් උන්වහන්සේ දුර ඉන්නේ. එතකම් උන්වහන්සේ පාපෙට විතරයි සමාව දීලා තින්නේ. නමුත් ඔබ ක්‍රිස්තුස් වහන්සේව මුඛයෙන් ප්‍රකාශ කරලා පිළිගත්ත මොහොතේ උන්වහන්සේ ආවා ඔබ සමග ඔබ තුල රැඳෙන්න. ආයි උන්වහන්සේ යන්නේ නැහැ. හalleluya. උන්වහන්සේ යන්නේ නැහැ. හalleluya. ඉතින් අපි අද දවසේ බලන්න යනවා. ඇයි මේ ශුද්ධවන්තයන් ක්‍රිස්තුස් වහන්සේ සමග එක හවුල් උරුමකාර දරුවන් අපි කොහොමද ඇයි අපි තාම අපි රෝගී වෙන්නේ? ඇයි අපි තාම හිඟ වෙන්නේ? ඇයි අපි තාම අමාරුවෙන් යන්නේ? අපි වැටි යන සෙනගක් නෙමෙයි. හalleluya. අපි වැටි යන සෙනගක් නෙමෙයි. අපිව නැකිටවලා තියෙනවා ස්වාමීන් වහන්සේ. අපිව නැකිටවලා තියෙනවා. අපි වැටි යන සෙනගක් නෙමෙයි. හalleluya. අපි බලන්න යනවා කොහොමද මේ ක්‍රියාවන් අපේ ජීවිතේ ආවේ. හalleluya. මට ඔබට දේශනා කරන්න යන්න පුළුවන් වචන දෙක තුනකින්. ඔබට ආසන්න. දෙවියන් වහන්සේගේ වචනේ ඔබට පෙන්වන්න උන්වහන්සේ කොහෙද මේක කියලා තියෙන්නේ කියලා පෙරලන්න යනවා. රෝම පොතේ අපි 8 වෙනි පරිච්ඡේදයට අපි පෙරලමු. රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ අපි පෙරලලා අපි කියවන්න යනවා. අපි පළවෙනි පදේ නම් කියවන්න යනවා. හොඳට අහගන්න. රෝම 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ එහි ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සිටින්නන්ට දැන් දඬුවමට පත්වීමක් නැහැ. හalleluya. ක්‍රිස්තුස් වහන්සේ තුල ඉන්න අයට දැන් දඬුවමක් නැහැ. හalleluya. ඒ කියලා අපි තවත් පාපේ ක්‍රියා කරන්නද? අපි පාපය තවත් කරමුද? නැහැ. අපිට පාපය කරන්න බෑ. අපිට පාපය කරන්න බෑ. අපිට ස්වාමීන් වහන්සේ තුල අපි නිදොස් වෙනකම් අපි නිදහස් වෙනකම් කියලා අපිට පාපය කරන්න බෑ. ඒ ස්ථානේ මොනවද කියන්නේ? ඒ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සිටින්නන්ට දැන් දඬුවමට පත් කිරීමක් නැත. හalleluya. මක්නිසාද? යේසුස් වහන්සේ තුල වූ ජීවනදායක ආත්මයන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල උතර බලන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල වූ ජීවනදායක ආත්මයන් වහන්සේ විවස්ථාව පාපේද මරණයද විවස්ථාවෙන් මහා නිදහස්
කළසේක. හාලෙලූයා. අපි ඔක්කොම අල්ලගන්නවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආවේ පාපේ කුලිය ගෙවන්න. උන්වහන්සේ පාපේ කුලිය ගෙවලා මුළු මිනිස් සංහතිය අද පිළිගත්ත මිනිහා පිළිගත්ත නැති හැම මිනිසෙක්ම මුකේ ප්‍රකාශ කරපු නැති හැම මිනිසෙක්ටම අද උන්වහන්සේගේ ජීවිතය පූජා කරලා අපිව නිදහස් කරලා ඉවරයි පාපේ සාපෙන් නිදහස් කරලා. නමුත් විශේෂත්වය මෙන්න මෙතන තමයි වැදගත් වෙන්නේ. විශේෂම මම ගිය සුමානෙත් කතා කරා. අපි පිළිගත්තේ කාවද? අපි පිළිගත්තේ කාවද? කුරුසෙට ගිහිල්ලා තුන්වෙනිදා බලවන්ගෙන් නැගිටු ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අපි අද පැලඳගෙන ඉන්නේ අප තුල ඉන්නේ කවුද? නැවත නැගිට resurrected නැවත නැගිට ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අන්න විශේෂත්වය. කී දෙනෙක්ට ශක්තිය තියෙනවද? ආත්ම ශක්තියක් තියෙනවද? අද ලෝකේ මිනිස්සු ජීවත් වෙන මිනිස්සු බිලියන 8ක් වෙන්න පුළුවන්. බිලියන 9ක් වෙන්න පුළුවන්. කී දෙනෙක්ට ආත්ම ශක්තියක් තියෙනවද? යේසුස් වහන්සේ මගේ ස්වාමීන් වහන්සේ කියලා මුකේ ප්‍රකාශ. කී දෙනෙක් විශ්වාස කරනවද යේසුස් වහන්සේ බලවන්ගෙන් නැවත නැගිට්ටා කියලා? විශ්වාස කරන මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ මහිමය දකින්න යනවා. විශ්වාස කරන මනුෂ්‍යයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග සමෝරුවක් කාලයක් වෙන්න යනවා. විශ්වාස කරන මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්න යනවා. හාලෙලූයා. ඒ මනුෂ්‍යයා තුල දෙවියන් වහන්සේගේ ජීවමාන ආත්මය දෙවියන් වහන්සේගේ ආත්මය තියෙන්න යනවා. හාලෙලූයා. හාලෙලූයා. ඒ මනුෂ්‍යයා තුල තමයි සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරන්නේ. ඒ මනුෂ්‍යයා තුල තමයි ක්‍රිස්තුස් වහන්සේ ක්‍රියා කරන්නේ. එතකොට කියනවා මක්නිසාද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල වූ ජීවනදායක ආත්මයන් වහන්සේගේ විවස්ථාව පාපයෙන්ද මරණය විවස්ථාවෙන් පාපයෙන්ද මරණය. අපිව පාපයෙන් විතරක් නෙමෙයි අපිව මරණයට ගලවලා තියෙනවා. දැන් ආන්න පුළුවන් පාස්ටර් ඒ කියන්නේ මම මැරෙන්නේ නැත්ද? හැමදාම මේ පොළේ මට ජීවත් වෙලා ඉන්න පුළුවන්. නෑ මේ පොළවේ යම් කිසි කාල සීමාවක් තියෙනවා. අපි පරණ කිව්වම නම් දන්නා මිනිස්සු 900 ගණන් අවුරුදු 900 ගණනක ජීවත් වෙනවා. නමුත් කාලයගේ අබෑමේ ආයුෂ කාලය පොඩ අඩු වෙලා 80කට විතර ලංඝ කරලා තියෙනවා. ඉතින් 80ට පස්සේව ජීවත් වෙනවා නම් දෙවියන් වහන්සේගේ කරුණාව. හalleluya. ඉතින් ඔන්න අපි මැරෙනවා. මේ මැරෙන්නේ මොකද්ද? අපේ ශරීරේ දිරන්ට යනවා පොළවට. පොළවේ මිනිස්යාගේ ජීවන හුස්ම දීලා දෙවියන් වහන්සේ මැව්වේ. ඒ ජීවන හුස්ම දුන්න මිනිස්යා පොළවෙන් හදපු මිනිස්යා දූවිල්ලෙන් හදපු මිනිස්යා මැරිලා පොළවටම පස් වෙන්න යනවා. නමුත් ඒ මිනිස්යා ජීවත් වෙන කාලේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළි අරගෙන හිටපු නිසා ඒ මිනිස්යා මැරුණට පස්සේ ක්‍රිස්තුස් වහන්සේ එනකොට ක්‍රිස්තුස් වහන්සේ කළ සදාකාල ජීවත් වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ කළ සදාකාල ජීවත්. ඔබ රාසක් කියන්නේ. මගේ තාත්තා මැරිලා දැන් අවුරුදු 2කුත් ලඟ වෙනවා. මම තාත්තාව මැරෙන්න ඉස්සෙල්ලා මම හිතන්නේ අවුරුද්දක ඉස්සෙල්ලා තමයි දැක්කේ. නමුත් කොරෝනා නිසා මට තාත්තාව පාලන්ත යට වැළුණා. ඉතින් කෙසේ වූ වේවා තාත්තා මැරුණා. ෆ්ලයිට්ස් ලංකාවට නැහැ. ඉතින් මොනා කරන්නද? දුකයි මිනිස්සෙක් හැටියට දුක දරාගෙන ගෙදරට වෙලා හිටියා. ඉතින් ඒ දුක తాවකාලික දුක. මොකද මගේ තාත්තා මැරෙන්න අවුරුදු 6-7කට විතර ඉස්සෙල්ලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමාගේ ස්වාමීන් වහන්සේ හැටියට පෞද්ගලිකව මුඛයෙන් ප්‍රකාශ කළ සිතින් විශ්වාස කරනවා. ඒ වෙලාවේ තාත්තා දෙවියන් වහන්සේගේ දරුවෙක් වුණා. හalleluya. තාත්තා මැරිලා පොළවට පස්සුණත් මම දවසක තාත්තව ෆේස් ටු ෆේස් මේ පොළවේ දැක්කේ නැති වුණාට තාත්තගේ අවමංගල්‍යයට හිටපු නැති වුණාට තාත්තව පොළවට පස් කරනකොට දැකපු නැති වුණාට නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මාව ඔසවගත්ත දවසේ තාත්තව බලුන්ගෙන් නැගිටපු දවසේ මම තාත්තව ස්වර්ගයේ දකින්න යනවා. ඇයි? තාත්තා දෙවියන් වහන්සේගේ දරුවෙක් වුණා. අද දවසේ මේ මරණය ගැන කතා කරන්නේ මොකද්ද? ඔබ පොළවට මැරුණත්, පස්සුණත්
ඔබ නැවත දෙවියන් වහන්සේ කළ යේසුස් වහන්සේ කළ නැගිටින්න යනවා. හලෙලූයා. හලෙලූයා. අපි මේ ඉන්න කාලය ටික කාලයක් වෙන්න පුළුවන්. අවුරුදු තව 20ක් 30ක් වෙන්න පුළුවන්. 50ක් වෙන්න පුළුවන්. නමුත් අපි මැරුණත් අපි ඈත් වුණත් මේ පොළොවේ ශාරීරිකව නමුත් ආත්මයෙන් අපි එකතු වෙන්න යනවා ස්වාමීන් වහන්සේ සමග ස්වර්ගයේ. හලෙලූයා. හලෙලූයා. ඒක විශේෂ දෙයක්. හලෙලූයා. ඔබ දන්නේ නැත්නම් කියන්න ඔබේ ඥාතිට, ඔබ දන්නේ නැත්නම් ඔබේ දෙමව්පියන්ට කියන්න තාත්තේ මේ පොළොවෙන් අපිව తాවකාලිකව වෙන් කරන්න පුළුවන්. අම්මේ මේ පොළොවෙන් අපිව తాවකාලිකව වෙන් කරන්න පුළුවන්. නමුත් මරණයට බෑ අපිව සදාකාලිකව වෙන් කරන්න. අපිට ස්ථානයක් ස්වාමීන් වහන්සේ පිළිගන්නවා තිනවා. ඔබ යේසුස් වහන්සේව පිළිගත්තොත් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට අපි හැම කෙනෙක්ම නැවත එකතු වෙන්න යනවා එක දවසක ස්වර්ගයේ සදාකාලිකව ජීවත් වෙන්න. ආමේන්. ආමේන්. එතන මරණයක් නැහැ. හලෙලූයා. එතන මේ ස්ථානයේ කියනවා තුන්වෙනි පදයේ මක්තිස්ථාප දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ පුත්‍රයාන පාප මාංශයේ සමානකමින්ද පාපේ නිසා දේවා පාපය දඬුවමට පත් කිරීමේ මාංශයේ කරුණ කොටගෙන දුර්වල වූ විවස්ථාවට බැරි වූ දේ ඉෂ්ට කළසේක. එසේ කලේ මානසික ලෙස නොව ආත්මික ලෙස හැසිරෙන්නා වූ අප තුළ විවස්ථාව නියෝගය සම්පූර්ණ වෙන පිණිස. හලෙලූයා. මම මෙතනින් තියලා මේක මම ඔබට දැන් තේරුම් කරා. අපි අනිත් පැත්ත පිටුවට යනවා. බලන්න යනවා 8 වෙනි පදේ. මෙසේ මාංශයේ සිටින්නන්ට දෙවියන් වහන්සේ සතුටු කරන්නට බැහැ. හලෙලූයා. හලෙලූයා. එහෙනම් කාටද සතුටු කරන්න පුළුවන් දෙවියන් වහන්සේ? ආත්මයෙන් ඉපදුන දරුවන්ට විතරයි. මාංශයෙන් ඉපදුන අය සමාවෙන්න. ඔබ අපි හැම කෙනෙක්ම පාපේ කුලිය ගෙදලා අපිව විනාශ කරලා තියෙනවා. ඔබ ආත්මය එහෙමත් ඔබ යේසුස් වහන්සේගේ දරුකමට එනකම් ඔබ තාම මාංශයේ ජීවත් වෙනවා. ඔබේ ආත්මය පණ ගැන්වෙන්නේ, ඔබේ ආත්මය නැවත ඉහළින් ඉපදෙන්නේ ඔබ යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ කියපු දවසට. හලෙලූයා. ඒ ආත්මයෙන් ඉපදුන දරුවන්ට විතරයිලු දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න. ඔබ මල් පූජා කරා, ඔබ ඉටිපන්දම් පත්තු කරා, ඔබ දන ගැහුවා, ඔබ බඩ ඇහුවා. ස්වාමීන් වහන්සේ කියනවා මට මාව ඔබට සතුටු කරන්න බෑ. ඒ කියන්නේ ආත්මික සැනක වූ අපිට අද අපේ තොල්වලින් අපේ අත්වලින් උන්වහන්සේට ප්‍රශංසා කරනකොට උන්වහන්සේට ගෞරවය දෙනකොට කවුද ආස, කවුද කැමති, කවුද ප්‍රසන්න? අපේ ස්වර්ගයේ ඉන්න තාත්තා. ආමේන්. අපේ ස්වර්ගයේ ඉන්න තාත්තා. එතකොට කියනවා නමුත් නුඹලා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ වාසය කරන සේක් නම් නුඹලා මාංශයෙන් නොව ආත්මේ සිටින්නේ. මම ඔබට පැහැදිලි කිව්වා. මොකද කියන්නේ නමුත් නුඹලා තුල දෙවියන් වහන්සේගේ ආත්මයන් ඔබට ෂුවර් දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඔබ තුල ඉන්නවා. ස්ථිරයි. ෂුවර්. ඔබට ස්ථිරද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඔබ තුල ඉන්නවා කියන්නේ? ෂුවර්. විශ්වාසයෙන් එහෙනම් ඔබට තමයි මේක පස්සේ වචනේ. හalleluya. ක්‍රිස්තුස් වහන්සේගේ මොකද කියන්නේ නමුත් නුඹලා තුල දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ වාසය කරන සේක් නම් සුද්ධවත්යනි හොඳට අහගන්න දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඔබ තුල වාසය කරන සේක් නම් නුඹලා මාංශයනව ආත්මේ සිටින්නෝය. හalleluya. ආත්මේ සිටින්නෝය. ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයන් වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු උන්වහන්සේට අයිති නැත. හalleluya. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ නුඹලා තුල සිටින සේක් නම් පාපය නිසා ශරීරය මැරී තිබෙන නමුත් ධර්මිෂ්ඨකම පිණිස ආත්මය ජීවත් කළා. හalleluya. මම නැවත කියන්නේ. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ නුඹලා තුල සිටින සේක් නම් ක්‍රිස්තුස් වහන්සේ නුඹලා තුල සිටින සේක් නම් ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය නුඹලා තුල දෙවියන් වහන්සේගේ ආත්මය සිටින සේක් නම් නුඹලා මොකද කියන්නේ නුඹලා තුල සිටින සේක් නම් පාපය නිසා ශරීරය මැරී තිබෙන නමුත් ධර්මිෂ්ඨකම නිසා ආත්මය ජීවත් කරයි.
ධර්මිෂ්ඨකම නිසා ආත්මය ජීවත් කර. ධර්මිෂ්ඨකම අපිට කොයිද ධර්මිෂ්ඨකම ලැබුණේ මං කිව්වා. කොවිලාද? අපේ සිතේ විශ්වාසය රෝම පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ සිතේ විශ්වාසය කරුණු කොටගෙන මොකද උනේ? අපි ධර්මිෂ්ඨ මිනිසෙක් වුණා. righteous man in front of God. දෙවියන් වහන්සේ ඉදිරියේ මම ධර්මිෂ්ඨ මිනිසෙක්. දෙවියන් වහන්සේ ඉදිරියේ මට නොබියව හිට ගන්න පුළුවන්. ඇයි මට පාපයක් නැහැ. මම පාපේ සාපෙන් නිදහස් නිසා මට උන්වහන්සේ තුල නිර්භීතව දැන් හිට ගන්න පුළුවන්. මොකද මා තුල ඉන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මලවුන්ගෙන් නැගිටා වූ දෙවියන් වහන්සේගේ ආත්මය. මම නොව තවත් ජීවත් වෙන්නේ මා තුල ක්‍රිස්තුස් වහන්සේව මලවුන්ගෙන් නැගිටු දෙවියන් වහන්සේගේ ආත්මය ජීවත්. පාපේ නිසා මගේ ශරීරය මැරුණා. මොකද්ද මේකේ සඳහන්? ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය. මම කුරුසෙට යන්න හිටියේ. නමුත් මගේ ස්ථානය කවුද ගත්තේ? ක්‍රිස්තුස් වහන්සේ. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය පොඩි වුණා. තුවාල ලැබුවා, කසපහර ලැබුවා. මා නිසා ක්‍රිස්තුස් වහන්සේ මැරුණා, මමත් මැරුණා. ඇයි මම මැරුණේ? මමයි කුරුසෙට යන්න හිටියේ. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මගේ ස්ථානය ගත්තා. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය මා වෙනුවෙන් පූජාවක් වුණා. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය යටපත් වුණා. නමුත් උන්වහන්සේ ආත්මය උන්වහන්සේගේ නැවත නැගිටුණා. ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය නැවත නැගිට නිසා ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටු බව විශ්වාස කරන resurrected life of Jesus Christ නැවත නැගිට විශ්වාස කරන මනුෂ්‍ය හැම මනුෂ්‍යයෙක්ම අර මුඛයෙන් ප්‍රකාශ කරපු ක්‍රිස්තුස් වහන්සේ එක්කලා මලවුන්ගෙන් නැගිටුණා. හාලෙලූයා. ඔබ පළමු වතාවට අද මේ දේ අහනවා. නමුත් මේක තමයි සත්‍ය. මේක තමයි සැබෑව. ඔබ සත්‍ය සැබෑවද නිදාස් කරන්න යනවා. හාලෙලූයා. ඔබ තුල කිසිම සැකයක් අද නැති වෙන්න යනවා දෙවියන් වහන්සේ. එතකොට මම තවත් මාංශයෙන් නෙවෙයි ජීවත් වෙන්නේ. මම ආත්මයෙන් ජීවත් වෙන්නේ. ඔබට තේරෙනවද මම කියන්නේ? මම තවත් මාංශයට අයිති නැහැ. ඔව්. මම මෙතන ඉඳලා මේ ශරීර කූඩේ නැතුව මේ මයික් එක විතරක් නිකන් හිතන්න මේ මයික් එක විතරක් මෙහෙම තියලා මම කතා කරොත් ඔයගොල්ලන් කියයි මං හොල්මනක් කියලා. ඒක ස්වභාවික මනුෂ්‍යයන් ප්‍රකාශ කරන දෙයක්. නමුත් මට ශරීරයක් තියෙනවා. ඇයි මිනිස්සුන්ට පේන්න ඕනේ මේ පොළවේ පය ගහලා ඉන්නවා නම් ශරීරයක් තියෙන්න ඕනේ. මට ශරීරය තිබ්බා. මම ඉහළින් ඉපදිලා ඉවරයි. මොකද මා නොව මා තුල ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වෙනවා. ක්‍රිස්තුස් වහන්සේ මැරිලා නැවත නැගිට්ටා. මමත් මැරිලා නැගිට්ටා ක්‍රිස්තුස් වහන්සේ. ක්‍රිස්තුස් වහන්සේ ආත්මයන් වහන්සේ මලවුන්ගෙන් නැගිටුවා. උන්වහන්සේව තුන්වෙනිදා මාවත් මලවුන්ගෙන් නැගිටුවා තුන්වෙනිදා. අන්න ඒ ශරීරය තමයි ඔබ තුල ජීවත් වෙන්නේ. පළමු ආදම් පොළවේ ඔබට පුළුවන් පළවෙනි කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ මම හිතන 45 සිට 50 කරලා පළවෙනි කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ 45 සිට 50 පළමු ආදම් පොළවේ භූමිකය භූමියෙන් ආවේ භූමියටම පස් වෙලා පළමු ආදම් ආදම් සහ ඒව පළමු ආදම් නමුත් දෙවනි ආදම් කවුද? ක්‍රිස්තුස් වහන්සේ. ඉහළින් ආවේ දැන් කවුද? දෙවියන් වහන්සේ සමග හිටපු දෙවියන් වහන්සේගේ ඒකජාතික පුත්‍රයා මනුකයක් කරගෙන ආවේ. පළමු ආදම් පොළොවට මැරිලා පස් වෙලා. නමුත් දෙවනි ආදම් ක්‍රිස්තුස් වහන්සේ ඉහළින් ආවේ කාගේ කුසෙන්ද බිහුනේ? මරියම් මාතුමිගේ කුසෙන් බිහුනේ. මනුකයක් රැගෙන දෙවනි ආදම් කවුද? ක්‍රිස්තුස් වහන්සේ. ඒ ක්‍රිස්තුස් වහන්සේ අවුරුදු 30 අම්මා එක්කලා ඉඳලා සහෝදරයන් එක්කලා ඉඳලා උන්වහන්සේගේ තාත්තා වෙලපයි මැරුණා. අවුරුදු 30 සිට 33 දක්වා උන්වහන්සේ සේවය පටන් ගත්තා. අවුරුදු 33 උන්වහන්සේ කුරුසයට ගියා. උන්වහන්සේ තුන්වෙනිදා මැරිලා නැවත නැගිට්ටා. ඉහළින් ආවේ මැරිලා නැගිටලා ඉහළටම ගියා. හාලෙලූයා. ඒ ඉහළට ගිය ක්‍රිස්තුස් වහන්සේ නැවතම ඔබම එතකොට අද මම මගේ අම්මගේ
කුසෙන් මේ පොළොවට බිහි වුණා. නමුත් මම ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්ත වෙලාවේ මගේ ආත්මය ඉහළින් ඉපදුණා. මම පොළොවෙන් ඉපදුණාට මම ක්‍රිස්තුස් වහන්සේ මගේ ගැලවුම්කාරයා හැටියට පිළිගත්ත නිසා මම මැරුණත් මගේ ශරීරය පොළොවට පස් වෙනවා. නමුත් මගේ ආත්මය ඉහළින් ඉපදිලා තියෙන නිසා මම ඉහළට යනවා. හාලෙලූයා. මම පළමු මනුෂ්‍යයාගේ ස්වරූපය දරනවා සේම ඉහළින් ආපු ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මික ස්වභාවය ස්වරූපයද දරනවා. හාලෙලූයා. හාලෙලූයා. අපේ ජීවිතයක් තියෙනවා. අපිට බලාපොරොත්තුවක් තියෙනවා. අපි ජයග්‍රාහී සෙනගම් හේතුවයි. හාලෙලූයා. නිස්ථානයේ මම ඔබ බයිබල් පොතේ ප්‍රාක්‍රිකන්ට කියලා පොඩි කතාවක් කියනවා. මම විශ්වාස කරනවා ඔබ වෙලා තියෙනවා කියලා. 10 වෙනි පදේ කියනවා රෝමා 10. ඉතින් ක්‍රිස්තුස් වහන්සේ නුඹලා තුළ සිටිනසේක් නම් පාපය නිසා ශරීරය මැරී තිබෙන නමුත් ධර්මිෂ්ඨකම නිසා ආත්මය ජීවත් කරයි. ඒ කියන්නේ අද දවසේ ඔබට මොන රෝගයක් ආවා ඔතන අහගන්න වෙයි. මොන රෝගයක් ආවා ඔබේ ශරීරය මෙන්න මේ හැම රෝගයකටම වන්දියක් අවුරුදු 2020කට ඉස්සෙල්ලා කෙනෙක් ගෙවුවා ශරීරය. කවුද? ක්‍රිස්තුස් වහන්සේ. ක්‍රිස්තුස් වහන්සේ මැරුණා. ඔබත් ක්‍රිස්තුස් වහන්සේ එක්කලා මැරුණා. ක්‍රිස්තුස් වහන්සේ තුන්වෙනිදා නැගිට අවුරුදු 2020කට ඉස්සෙල්ලා ඔබත් ක්‍රිස්තුස් වහන්සේ එක්කලා නැවලා. එතකොට ඔබ ජීවත් වෙලා නැතුව ඇති. ඔබේ දැන් වයස අවුරුදු 30 ඇති. නමුත් බය වෙන්න එපා. ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තා නම් ඔබ ඉහළින් ඉපදුණා. ක්‍රිස්තුස් වහන්සේ අවුරුදු 2020කට ඉස්සෙල්ලා ඔබ වෙනුවෙන් කුරුසයට ගියේ. ඔබේ වයස අවුරුදු 30යි 35යි 18යි වෙන්න ඇති. නමුත් ඔබ යේසුස් වහන්සේව මුඛයෙන් ප්‍රකාශ කළ සිටින් විශ්වාස කරන මොහොතේ ඔබේ ආත්මය ඉහළින් ඉපදුන ඔබ ස්වර්ගිකේ. ඔබ ස්වර්ගිකේ. ඔබ නාගරිකේ. ස්වර්ගේ. හාලෙලූයා. ඉතින් ඔබ පිළිගත්ත නිසා ඔබ නෙමෙයි තවත් ජීවත් වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ. එතකොට ඔබේ එන ශරීරයට එන මොන රෝගය, මොන වසංගතය, මොන පීඩාව, මොන කම්කටොළුව, මොන ආර්ථික ප්‍රශ්නය, මොන ෆැමිලි ප්‍රශ්න වුණත් අද උන්වහන්සේගේ කුරුස පූජාවෙන් ඔබට ජයග්‍රහණය දීලා තියෙන නිසා ඔබ ජයග්‍රාහකෙක්. හාලෙලූයා. ඔබ ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්න ඉස්සෙල්ලා ඔබට ඩයබටිස් තියෙනවා. ඔබට ආතරයිටිස් තියෙනවා. ඔබට ප්‍රෙෂර් තියෙනවා. ඔබට ජොයින්ට්ස් වේන්ස් තියෙනවා. ඔබට heart elements, heart defects, එහෙම නැත්නම් කියන මොන රෝගයද වෛද්‍ය විද්‍යාවේ තියෙන හැම රෝගෙම තියෙන්නද ඇති ඔබට ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්න ඉස්සෙල්ලා. ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තට පස්සේ ඔබට මේ රෝගේ තියෙන සමහර වෙලාවට. නමුත් පොතේ හැටියට මොකද පොත? පාසල් වගේ පොත. මේ පොතේ හැටියට වෙනවද? මේ පොතේ හැටියට තවත් අපිට රෝගේ අපේ මේ ශරීරය, මේ දි รา යන ශරීරය, ක්‍රිස්තුස් වහන්සේ මිලදී ගත්ත ශරීරය ඇදහිලිවන්තය, ශුද්ධවන්තය තවත් තියෙන්න පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේ තියෙන්න පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේ කුරුසෙට ගිය අපරාධෙ නෙමෙයි. අපරාධෙ අපිට තියෙන්න බෑ. ඇයි දන්නවද? මම කියන්නේ තවද 11 වෙනි පදයේ තවද යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටුවා වූ තනන් වහන්සේගේ ආත්මයන් වහන්සේ. යේසුස් හොතට මේක කඩන්න මේ වචන. යේසුස් වහන්සේව තුන්වෙනිදා මලවුන්ගෙන් නැගිටු තනන් වහන්සේ. ඒ කියන්නේ පුද්ගලයෙක් ඉන්නවා. යේසුස් වහන්සේගේ ගල අයින් කරලා ගල් ගුහාවෙන් යේසුස් වහන්සේව නැගිට්ටෝ. Hallelujah. Jesus වහන්සේ මොනවද කියන්නේ? තවද යේසුස් වහන්සේව මලවුන්ගෙන් නැගිටු තනන් වහන්සේගේ ආත්මයන් වහන්සේ. කවුද? දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ. තනන් වහන්සේ, දෙවියන් වහන්සේ. ඒ තනන් වහන්සේගේ දරුකම අද අපි ලැබුවා ශුද්ධාත්මයන් වහන්සේ අප තුල ඉන්න නිසා. Hallelujah. එතන මෙතන කියන මොනවද? තවද යේසුස් වහන්සේව මලවුන්ගෙන් නැගිටු තනන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා තුල වාසය කරනසේක් නම්. මෙන්න මෙතන හොඳ ප්‍රශ්නයක් ඔබට. යේසුස් වහන්සේව මලවුන්ගෙන් නැගිටු ශුද්ධාත්මයන් වහන්සේ, Holy Spirit, ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඉන්නවද?
කොහොමද ඉන්ටාද? අපි සිතින් විශ්වාස කරලා මුඛයෙන් ප්‍රකාශ කරලා. ඒ තනන් වහන්සේ දැන් මා තුල ඉන්න. එතකොට මගේ ශරීරය මැරිලා නමුත් අද මාව කවුද පණ දෙන්නේ? පණ ගන්වන්නේ. මට එදිනෙදා වැඩ කරන්න ශක්තිය, මාර්ගය, සැපයීම, සුවය, සමාදානය, ප්‍රීතිය, ජාග්‍රහණය කවුද දෙන්නේ? මා තුල වෙසෙන මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. දෙවියන් වහන්සේ මාගේ ගෘහයේ ඉන්නේ. ඔබට පුළුවන් පළවෙනි කොරින්ති 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය, ඔබට පුළුවන් පළවෙනි කොරින්ති 6 වෙනි පරිච්ඡේදයේ 17 18 19 පද කියන්න. මගේ ගෘහයේ කවුද ඉන්නේ? ශුද්ධාත්ම. මේ පල්ලියේ මේ ගෘහයේ තුලද දෙවියන් වහන්සේ වාසය කරන්නේ? නෑ, මා තුල. එතකොට මෙතන බයිබලේ මොනවද කියන්නේ? කවද යේසුස් වහන්සේව ඔබට පුළුවන් 10-15 සැරයක් මේක කියවලා තේරුම් ගන්න. තවද යේසුස් වහන්සේව මලවුන්ගෙන් නැගිටු තනන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා තුල වාසය කරනසේක් නම් ක්‍රිස්තුස් වහන්සේව මලවුන්ගෙන් නැගිටු තනන් වහන්සේ නුඹලා තුල වසන තමාගේ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන් ජීවත් කරනසේක. මරණීය ශරීර ජීවත් කරනවා. ඒකයි හාස්කම් වෙන්නේ. ඒකයි යේසුස් වහන්සේ ජීවමානයි. ඒකයි යේසුස් වහන්සේ මැරිලා නැගිට්ටා කියලා සංකේතය මොකක්ද? හාස්කම, මරණීය ශරීර. මොන රෝගයක්, මොන බන්ධනයක්, මොන පීඩාවක් තිබ්බත් හලෙලූයා මරණයට බෑ ඔබ වෙන් කරන්න. ඔබේ ශරීර කුඩේ යේසුස් වහන්සේව පිළිගත්ත දරුවන් ඔබ තුල කවුද ඉන්නේ? දෙවියන් වහන්සේගේ ආත්මය. ඔබට පරම්පරාගත ශාපයක්, රෝගයක් ඇවිල්ලා ඔබේ තාම ජීවිතේ තියෙනවා ඇති. නමුත් නැත්තම් හිතපු වැඩි ගිය මාසේ ඔබට ප්‍රශ්න වැඩි වෙලා තාම තියෙනවා ඇති. ඔබට ගිය වැඩිලා තියෙනවා ඇති. නැත්නම් ඔබේ හන්දි මතුල මොකද රිදෙනවා ඇති. නමුත් ඔබේ ඔළුව රිදෙනවා ඇති. නමුත් ඒවයි තියෙන්න බෑ. මොකද උන්වහන්සේ කියනවා තමන් වහන්සේගේ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන නුඹලාගේ මරණීය ශරීරය මරණය ගේන්නේ කවුද? ශරීරය. මේ ශරීරේ රෝග මා තුල තියෙනවා නම් මට පුළුවන් අන කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. මොකද මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. මම දෙවියන් වහන්සේගේ ඉහළින් ඉපදුණු දරුවෙක්. මා තුල වෙසෙන්නේ මම නෙවෙයි, තවත් ක්‍රිස්තුස් වහන්සේව මාළවුන්ගෙන් නැගිටු දෙවියන් වහන්සේගේ ආත්මය මා තුල ජීවත් වන නිසා මගේ මුඛයේ වචනේ බලය කරුණ කොටගෙන මම අන කරනකොට නාසරති යේසුස් වහන්සේගේ නාමයෙන්. මොකද මම ශුද්ධවත්තේ. මම සම උරුමකාරයෙක් යේසුස් වහන්සේ සමග මම අන කරනකොට මගේ ශරීරයේ තියෙන හැම වේදනාවක්ම, හැම තුවාලයක්ම, හැම රිදිල්ලක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් යනවා. පාස්ටර්ට ඇවිල්ලා ඔළුව තියන්න ඕනේ නැහැ. පාස්ටර්ට ඇවිල්ලා ඔළුව තියන්න ඕනේ නැහැ. ඔබ තුල වෛද්‍යවරයෙක් ඉන්නේ. ඔබ ජයග්‍රාහී. යේසුස් වහන්සේ සමග සමවරුමක්. පාස්ටර්ට කරන්න පුළුවන් දේම තමයි ඔබට කරන්න. පාස්ටර් අලුත් මැජික් එකක් පෙන්වන්න බෑ. පාස්ටර් අලුත් මැජික් එකක් පෙන්වන්න බෑ. ඔබ තුල ඉන්නවා ක්‍රිස්තුස් වහන්සේ. පාස්ටර් තුලත් ඉන්නවා. වෙනස් විදියට උන්වහන්සේ අපිව සලකන්නේ. අපි එක හැන්දෙන් බෙදන්නේ. කුඩාම්මගේ සැලකිලි නෑ. ක්‍රිස්තුස් වහන්සේ කළ කුඩාම්මගේ සැලකිලි නෑ. එක හැන්දෙන් බෙදන්නේ. ඔබ උපාධි දරුවත් උපාධි නැති වුණා. ඔබ පොල්ලතු පැලේ හිටියත්, ඔබ තට්ටු දෙකේ ගෙදර හිටියත්, ඔබ කාර් එකේ ආවත්, ඔබ ඇවිදගෙන ආවත්, ඔබ GM වුණත්, ජෙනරල් මැනේජර් වුණත්, ඔබ පියන් වුණත්, ක්‍රිස්තුස් වහන්සේ එකයි. ක්‍රිස්තුස් වහන්සේ එකයි. නමුත් සම්බන්ධතාවය ඇති කරගන්න ඕනේ කවුද? මමයි ඔබයි. ක්‍රිස්තුස් වහන්සේ. මම මේ කතාව කියනවා. ඉතාලියට එවර කරන්නේ. මම හිතනවා ඔබට මාක් කර වෙලා තියෙනවා කියලා. ක්‍රියාපතේ නම් වෙන ප්‍රොජෙක්ට් එක. මම වෙලා ගන්න නැහැ. මගේ වයිෆ් කරනවා. මාස්ටර් මයික් එක ගන්නවා. දේශින් අතරින්නේ. ක්‍රියාපතේ නම් වෙන පරිච්ඡේදයේ 23 වෙනි පාඩේ. ක්‍රියාපතේ නම් වෙන පරිච්ඡේදයේ 32 වෙනි පාඩේ. මේ කතාවේ කියවෙන්නේ ක්‍රියාපතේ නම් වෙන පරිච්ඡේදයේ Acts chapter 9 verse number 32. මේ පරිච්ඡේදයේ කියවෙන්නේ මේ අද Zoom එකේ join වෙලා ඉන්න ඔබ, මේ සර්විස් එකට අද ඇවිල්ලා ඉන්න ඔබ වගේ ඇදහිලිවන්ත
ශුද්ධවන්ත මිනිසෙක්ට වෙච්ච හාස්කම. ඇදහිලිවන්ත ශුද්ධවන්ත මිනිසෙක්ට වෙච්ච හාස්කම. හොඳට අහගන්න ඔබ ජයග්‍රහණය ලබන්න යනවා මේ වචනය හොරගෙන පස්සේ. තවද පේතරස් පේතරස් කියන්නේ යේසුස් වහන්සේගේ සුභාරංචිය ප්‍රකාශ කරපු ජේෂ්ඨ පුද්ගලයා. පේතරස් සියලු පළාත්වල ගමන් කරන්නේ ලිද්දෝයි විසු ලිද්දෝ කියන්නේ පැත්ත. අද අපි මේ සර්විස් එක කියන්නේ මිචම්. හිතන්නකෝ මිචම් කියන පැත්තක් මිචම් කියන පැත්තට ඇවිල්ලා පොලා චර්ච් එකේ ලිද්දෝ විසු ශුද්ධවන්තයන් වෙතට ආවොය. මේ ශුද්ධවන්තයන් මේ අද පොලා චර්ච් එකේ ඉන්න ශුද්ධවන්තයන් වෙතට පාවුල් ඇවිල්ලා. හිතා ගන්න. පොලා චර්ච් එකේ ඉන්න ශුද්ධවන්තයා බලන්න පාවුල් ඇවිල්ලා. එතකොට පාවුල් දකිනවා මේ ශුද්ධවන්තයන් අතර කොරෙක් ඉන්නවා. පාවුල් ඇවිල්ලා තියනවා අද පොලා චර්ච් එකට ශුද්ධවන්තයන්ට දේශනා කරනවා. පාවුල් දැක්කා 8 අවුරුද්දක් අංශභාග රෝගීව ඔප්පලව වුණ අනනියස් කියලා කෙනෙක් මේ සභාවේ අනනියස් කියලා ඇතහිලිවන්තෙක් අවුරුදු 8ක් මොකද අපඝාත වෙලා. ඒ කියන්නේ අපඝාත වෙලා කියන මම හිතනවා ඇවිද ගන්නත් බෑ මේ කවුරු උස්සගෙන තමයි යන්න ඕන. අපඝාතේ හිටියා. එම 33 වෙනි පදයේ එහි 8 අවුරුද්දක් අංශභාගී රෝගියෙක්ව ඔප්පලව වුණ අනනියස් නම් එක්තරා මිනිසෙක් ඔහුට සම්බන්ධ පේතුරුස් ඔහුට කතා කළා. කවුද පේතුරුස් කතා කරන්නේ? අනනියස් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නුඹ සුව කරනසේක නැකිට නුඹේ ඇඳ සකස් කරපන්නේ කීසේක. හාලෙලූයා. නවතම ඔබට කියන්නේ අනනියස් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නුඹ සුව කරනසේක නැකිට නුඹේ ඇඳ සකස් කරපන්නේ කීසේක. එකදීම ඔහු නැකිටිනේය. ලිද්දෝයි ඒ කියන්නේ පොලා චර්ච් එකේ වෙසු සියල්ලන් ඔහු දැක ස්වාමීන් වහන්සේට හැරුණේ මුළු මිචම් නගරේම ස්වාමීන් වහන්සේ කරපු මේ හාස්කම දැකලා මොකද 8 අවුරුද්දක් මේ මිනිස්සයා ඔප්පලව හිටියේ යා ගන්න තැනක් නැහැ. හැම වෙලාවෙම මිනිස්සුන්ගේ සරණ පතන්න ඕනේ. ගෙදර මිනිස්සුන්ගේ සරණ පතන්න ඕනේ. අනේ මිනිස්සුන්ගේ සල්ලි බලාපොරොත්තු වෙන්න ඕනේ. නමුත් මොකද කිව්වේ පේතරස් එක වචනය කිව්වේ? අනනියස් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නැගිටින්න. යේසුස් වහන්සේගේ නාමයෙන් නැගිටින්න. කාටද කිව්වේ? නොහැදිරිවන්තයෙක්ද ශුද්ධවන්තයෙක්ද? ශුද්ධවන්තයෙක්. ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගේ ස්වාමීන් වහන්සේ කියලා පිළිගත්ත දරුවෙක්ට. පිළිගත්ත දරුවෙක්ට මම කිව්වා රෝගේ තියෙන්න පුළුවන්. වසංගතයේ තියෙන්න පුළුවන්. බෑ. ඇයි අපේ ශරීරය අර මරණයේදී අපේ ශරීරය ක්‍රිස්තුස් වහන්සේ එක්ක තැන්පත් වුණා. අපි නැගිට්ටේ අලුත් මිනිස්සෙක් හැටියට. Resurrected life of Jesus Christ අපි පිළිගත්තා. එතකොට අපි ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අඩ කරනකොට ඔබේ ප්‍රශ්නය මොන තරම් වුණත් ලොකු වුණා. උන්වහන්සේට ඔබේ ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි දන්නවද? මේ ප්‍රශ්නයට අවුරුදු 2020කට ඉස්සෙල්ලා උන්වහන්සේ විසඳුම දීලා තියෙන නිසා ඔබ තුල ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඔබ අන කරනකොට ඔබේ ශරීරයේ තියෙන රෝග ඔබ අන කරන්න නම කියලා ඒ රෝගයට අන කරන්න නම කියලා අන කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් මේ රෝගය දියවැඩියාව වෙන්න පුළුවන්. යේසුස් වහන්සේගේ නාමයෙන් තවත් මට දියවැඩියාව තියෙන්න බෑ. හalleluya. යේසුස් වහන්සේ මොකද මාගේ මරණය මැරිලා ඉවරයි. මගේ ශරීරය මැරිලා ඉවරයි. මම අලුතෙන් ඉපදුන ජීවමාන ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයේ ස්වරූපය ධරන මිනිසෙක් තවත් මට රෝගේ මගේ ශරීරයේ තියෙන්න බෑ. ඒකයි කිව්වේ පේතරස් අනනියස් නැකිට ඇවිල්ලා. අද සභාවේ කවුරු හරි ඔබ ඉන්නවා නම් රෝගී. අද Zoom එකේ කවුරු හරි රෝගීව ඉන්නවා නම් ඔබට කියනවා නැකිට ඇවිදින්න. ඔබගේ යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ විශ්වාස කරනවා. ඔබේ ප්‍රශ්නේ ඔබට ප්‍රශ්නයක්. දෙවියන් වහන්සේට ප්‍රශ්නයක් නෙවෙයි. උන්වහන්සේ විසඳෙන්න. ප්‍රශ්නෙට අඬ කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. උන්වහන්සේ දැන් ඔබ සුව කරන්න යනවා.
දැන් ඔබ සුව කරන්න. ඔබ විශ්වාස කරන්න. ඔබ විශ්වාස කරු. ඔබ අණ කරන වෙලාවේ ඔබේ ශරීරයේ සුව වෙන්න යන හාලෙලූයා. ඒකල මට හාස්කමක් මතක් වුණා. මේ හාස්කම මට කියපු අය මේ ස්ථානයේ ඉන්නවා. වීල් චෙයාර් එකේ ඇවිද ගන්න බැරුව මම උන්ට කතා කරා දවස් 3කට ඉස්සෙල්ලා. දවස් 3කට ඉස්සෙල්ලා මම කතා කරා. දොස්තර කිව්වලු මේක තමයි වාගේ ජීවිතය. මොකද වීල් චෙයාර් එක. සදාටම වීල් චෙයාර් එක. නමුත් සභාව යාඥා කරනවා. ෆේත් චර්ච් මිනිස්ට්‍රි යාඥා කරනවා. තවත් පාස්ටර්ස්ලා යාඥා කරන්නේ. තවත් අධිපතියන් යාඥා කරන්නේ. මොකද උනේ? ඒ මනුස්සයා වීල් චෙයාර් එක අයින් කරලා දැන් ඇවිදිනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන්. උන්වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. වෛද්‍ය රිපෝට් එක කියවලා දොස්තර ඉගෙනගත්ත විදිහට කියයි මේක සදාකාලික කීර්තියක්. නමුත් එක මිනිස්සෙක් එක්වරක් කුරුසෙට ගිහින් එක මිනිස්සෙක් එක්වරක් කුරුසෙට ගිහින් අපිව සම්පූර්ණයෙන් නිදහස් කරා. අපිව සම්පූර්ණයෙන් සුව කරා. එයාගේ නම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය ඔබ ප්‍රකාශ කරනවා. උන්වහන්සේගේ සුවය ඔබ අත්දකින්න. සුවය අත්දකින්න. සුවය අත්දකින්න. අපේ ඇස් දෙක වහන්න මේ ස්වාමීන් වහන්සේ ගාමිනුගේ